අයිබෝන් සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්බර දවසකින් පසු අද අපේ හමුවීම ඊට යෙදුණු පොසොන්පුර පසළොස්වක පොහෝ දිනය නිමිති කරගනිමින් විවිධ වූ වැඩසටහන් ඔබ වෙත ගෙනෙන්නට සියතාප කටයුතු කරනු ලැබුවා. ඒ අනුව අනුරපුර ජයශ්‍රී විජයශ්‍රී මහා බෝධිරාජාණන් වහන්සේ අසල සිට එම පරිශ්‍රයේ සිට විවිධ වැඩසටහන් ඔබ වෙත ගෙනෙන්නට අප කටයුතු කරනු ලැබුවා. ඒ සියල්ලෙන් පසු අද මේ පොසොන් පොහොයෙන් පසුදා මුණ ගැසෙද්දී අපට විවිධ වාර්තා අද දවසේ පුවත් පත්තුල දකින්නට පුළුවන්කම තිබෙනවා. තවමත් මේ පොසොන් පොහොය වැදගත්කම පිළිබඳව කතා බහ කරනවා. බෞද්ධ ජනතාව වශයෙන් ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට චූල ශිෂ්ටාචාරයක සිට මහා ශිෂ්ටාචාරයකට නැත්නම් මහා සම්ප්‍රදායකට යන්නට මුලපිරු අවස්ථාව විදිහට තමයි මේ මහින්දාගමනය සැලකෙන්නේ. තුන්වන ධර්ම සංගායනාවෙන් පසුගත්තු ඉතාමත්ම වැදගත් තීන්දුවක් විදිහට මේ ලක්දිව ඇතුළු රටවල් කිහිපයකට ධර්මදූත කණ්ඩායම් පිටත් කර යවන්නටත් එහිදී මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට ඒ අනුව මිහිඳු මහරහතන් වහන්සේගේ නායකත්වයෙන් කණ්ඩායමක් එවීමට ගත්තු තීන්දුවත් අද වන විට එයින් ලැබුණු දායාදයේ ඵල කෙසේද අප රටක් විදියට භුක්ති විඳිමින් ඉන්නේ කියන එක පිළිබඳවත් හිතා බැලිය යුතු කාලයක් යලිත් උදා වී ඇති බව තමයි අපට පෙනෙන්න තිබෙන්නේ. එදා ධර්ම සංගායනා කරන්නට හේතු වුණේ බුදුන් වහන්සේ දේශනා කර වදාළ ධර්මය යම් යම් ආකාරවලින් වෙනස්කම් වලට බඳුන් වීම විකෘති වීම මේ ආදී යම් යම් සිදුවීම් හමුවේ නැවත ධර්මයේ එක තැනකට ඒක රාශී කරන්ට උවමනා වුණා. ඒ වගේම වර්තමානයේ වන විටත් මේ ථෙරවාද බුදුදහම ස්ථාපිතව පවතින ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව සලකා බලද්දී විවිධ අදහස් යෝජනා තිබෙනවා. නැවත වතාවක් ධර්මය එකම ස්ථානයකට ඒක රාශී කිරීමේ වැදගත්කම යලිමත් වෙලා නොවේද කියන එක පිළිබඳව එවැනි විවිධ මත තියෙද්දි වෙනදා මෙන් ජනතාවට විහෙර විහාරස්ථානවලට යන්නට අවකාශය ඊයේ පොසොන්පුර පසළොස්වක පොහොය දවසේ නොලැබුණත් විශේෂයෙන් සියත ඇසුරේ පෙහෙවස් සමාදන් වන්නට ඒ වගේම විශේෂයෙන් මේ දෛනික වැඩසටහන් වලට එකතු වන්නට ඔබට අවස්ථාව සලසන්නට අපට හැකි වූ බව යලිත් සිහිපත් කරන්නට ඕනේ. ඊයේ පොසොන් පොහොයේ යෙදීමත් එක්ක සුවිශේෂ සිදුවීමක් විදිහට කතා බහට ලක් වෙන කාරණාවක් බවට පත් වෙන්නේ ජනපති පොදු සමාව සිරකරුවන් කිහිප දෙනෙකුට හිමිවීම පිළිබඳව. සාමාන්‍යයෙන් ප්‍රධාන පොහොය විදිහට වෙසක් පොසොන් පොහොය වලට ඒ වගේම ජාතික නිදහස් දිනය මේ ආදී සුවිශේෂ අවස්ථාවන් දිනයන්හිදී සිරකරුවන්ට බන්ධනාගාරගතව සිටින රැඳවුවන්ට ජනපති පොදු සමාව හිමිවීම ඉතිහාසයේ සිට පැවතගෙන එන ක්‍රමයක්. ඒ අනුව මෙවර ජනාධිපතිවරයා විසින් ඒ අවස්ථාව 93 දෙනෙකුට සලසා තිබෙනවා. ඒ 93 දෙනා අතර සුවිශේෂ රැඳවියන් සිටි නිසා ඒ පිළිබඳව වඩාත් කතා බහට ලක් වුණා. සාමාන්‍යයෙන් මේ නිදහස ලබා දීම සිද්ධ වෙන්නේ යම් යම් ගාස්තු ගෙවා ගන්නට බැරුව තවමත් බන්ධනාගාරයෙන් සුළු වැරදි වලට සම්බන්ධව බන්ධනාගාරගතව ඉන්න. ඒ වගේම තමයි බන්ධනාගාරය තුල ඔවුන්ගේ හැසිරීම යහපත්ව පවත්වාගෙන යන බරපතල ගණයේ අපරාධ වලට සම්බන්ධ නැති රැඳවුවන්ට තමයි සාමාන්‍යයෙන් මෙපමණ කාලයක් අප දැක තිබුණේ මේ ජනපති විශේෂ සමාව හිමිවන ආකාරය. ඊයේ දවසේ වඩාත් කතා බහට ලක් වෙන්නට හේතු වුණු කාරණා දෙකක් ඒ අතර තිබුණා. LTTE රැඳවියන් 16 දෙනෙකුට ජනපති පොදු සභාව හිමිවීම සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති විශේෂ සමාව හිමිවීම නිසා වඩා කතා බහට ලක් වුණා. අද ලංකාදීප පුවත්පත එහෙම සම්පූර්ණයෙන්ම මුල් පිටුව සම්පූර්ණයෙන්ම පාහේ වෙන්කොට තිබෙන්නේ ඒ කාරණාව පිළිබඳව. තවත් ප්‍රවෘත්තියක් දෙකක් පමණයි අපිට ඉන් පසු මුණ ගැසෙන්නේ. මෙන්න දුමින්ද ගෙදර ජනපති සමාව හිමි වෙයි කියලා රටේ නීතිය හැල්ලු කිරීමක් කියලා ඒ අතරේ ඒ පිළිබඳව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියගේ අදහසත් එක්ක ඝාතනයට ලක් වෙච්ච ಭಾರತ ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ රුවද සහිතව මේ කාරණාව අද ලංකාදීපය වාර්තා කර තිබෙනවා අපට දකින්නට පුළුවන්. ඊට අපි බලමු අනෙකුත් පුවත්පත් මේ කාරණාව පිළිබඳව වාර්තා කර තිබෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. දිවයින පුවත් වාර්තාවෙත් තිබෙනවා
දුබිද සිල්වා මහතා ජනාධිපති සමාව ලබා බන්ධනාගාරයෙන් පිටතට පැමිණි අවස්ථාව දැක්වෙන ඡායාරූපයක් පසුබිම් කරගෙන LTTA දහසයක් ඇතුළු 93ක් නිදහස් දුමින්දට ජනපති සමාව කියලා. අරුණ පුවත්පත මේ ගැන ගෙනෙන වාර්තාවේ තියෙනවා බෙදුණු තීන්දුවක් මත මරණ දඬුවම නියම වූයේ 2016 සැප්තැම්බර් 8 වෙනිදා. සහන දෙන්නයි දේශපාලන කොමිසම නිර්දේශ කර තිබුණා කියලත් එම වාර්තාවේ තවදුරටත් දක්වනවා. ඒ අරුණ පුවත් වාර්තාව ගැනයි මා සඳහන් කළේ බෙදුණු තීන්දුවක් මත මරණ දඬුවම නියම වූයේ 2016 සැප්තැම්බර් 8 වෙනිදා කියලයි එහි තවදුරටත් සඳහන් වන්නේ. ඊළඟට LTTE රැඳවියන්ට සමාව හිමිවීම පිළිබඳව අප දකිනවා මේ කාරණා දෙකම කතා බහට ලක් වෙද්දී මේ ඇමරිකානු තානාපතිතුමිය එහෙම ඒ පිළිබඳව දැඩි ප්‍රසාදය පළ කරනවා. ඇමරිකාවේ ප්‍රසාදය පළ කරනවා LTTE රැඳවියන්ට සමාව හිමිවීම පිළිබඳව. නමුත් ඔවුන් නොසතුට පළ කරනවා දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයාට ජනපති සමාව හිමිවීම පිළිබඳව. ඒ ගැන වාර්තාද පුවත්පත් අතර තිබෙනවා. මව්බිම පුවත්පතේ තියෙනවා දුමින්ද සභාව දීමෙන් මෙරට නීතියේ ආධිපත්‍ය ගැටලුවකට ලක් වෙලා කියලා ඇමරිකානු තානාපතිනිය උපුටා දක්වමින් මෙලෙස අද මව්බිම වාර්තාවක් ගෙනෙනවා. ඊට ඉහළින් දැක්වෙන්නේ දුමින්ද නිදහස් කිරීම නීතියේ ස්වාධීනත්වයට හා ස්වාධීනත්වයට අභියෝගයක් කියලා සමගි ජන බලවේග මහලේකම් රජිත් මදුම බණ්ඩාර මැතිතුමාගේ අදහස. ඊට පහළින් තියෙන දුමින්දට සමාව දුන් පදනම ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙතින් ප්‍රශ්න කිරීම පිළිබඳව සිරස්තලයයි අපට දකින්නට ලැබෙන්නේ. කෙසේ වෙතත් මේ පිළිබඳව යම් යම් තවදුරටත් වාර්තාත් අපට දකින්නට ලැබෙද්දී මේ ගැන අපේ ප්‍රවෘත්ති වාර්තාව ඊයේ ප්‍රවෘත්ති තුල අඩංගු වුණු වාර්තාව ඔබ වෙත ගෙනීමට අප බලාපොරොත්තු වෙනවා. අපේ නරඹලේවෝ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ 13 දෙනාගෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 5 දෙනෙකුට ඉක්ුත් 2016 වසරේ සැප්තැම්බර් මාස 8 වෙනිදා කොළඹ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කළා. එවකට පැවති රජයේ ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු ලෙසද දුමින්ද සිල්වා මහතා කටයුතු කරනු ලැබුවා. අදාළ ඝාතන සම්බන්ධයෙන් මරණ දඬුවම් නියම වූයේ දුමින්ද සිල්වා, අනුර තුෂාර මෙල්, චමින්ද රවි ජයනාත් හෙවත් දෙමටකොඩ චමින්ද, සරත් බණ්ඩාර සහ ප්‍රියන්ත ජානක බණ්ඩාර යන 5 දෙනාටයි. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පැවති මෙම නඩු විභාගයේ තීන්දුව බෙදුණු නඩු තීන්දුවක් ලෙසයි ප්‍රකාශයට පත් වුණේ. එහිදී විනිසුරුවන් දෙදෙනෙකුගේ තීන්දුව වූයේ වැරදිකරුවන්ට මරණීය දඬුවම ලබා දීමටයි. පසුව එම තීන්දුවට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා. එවකට අගවිනිසුරු ප්‍රියසාල් දෙබ්, බෝනෙක අලුවිහාරේ, නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මනල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම අභියාචනය විභාග කළා. අදාළ අභියාචනය සම්බන්ධයෙන් වන තීන්දුව 2018 වසරේ ඔක්තෝබර් මාස 11 වෙනිදා පස්වරුවේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා. මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට මහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම දඬුවම ක්‍රියාත්මක කරන ලෙසටද නියෝග කළා. ඒ අනුව සිරදඬුවම් විඳමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වසර 5කට පසුව අද දින නිදහස ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ජනාධිපති සමාවක් ලබා දීමෙන් අනතුරුවයි. මේ අතර ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වැලිකඩ බන්ධනාගාරයේ පිටුපස පිහිටි ගේට්ටුවෙන් පිටව ගිය අයුරු එම ස්ථානයේ රැඳී සිටි මාධ්‍යවේදීන්ගේ කැමරාවට හසුව තිබුණා. දුමින්ද සිල්වා මහතාට අමතරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදට යෙදී ඇති පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් 100කට ආසන්න පිරිසකට ජනාධිපති සමාව ලබා දුන් බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසුවා. 2021 පොසොන් පොහොය දිනය නිමිත්තෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් බන්ධනාගාර රැඳවියන්ට විශේෂ සමාවක් දීලා තියෙනවා. එම සමාවට දිවයින පුරා තිබෙන බන්ධනාගාර 28කින් රැඳවියෝ 93 දෙනෙක් නිදහස් වෙනවා. මෙම රැඳවියන් අතර ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලබා සිටි රැඳවියන් 16 දෙනෙකු සිටිනවා. එම රැඳවියන් 15 දෙනෙක් අනුරාධපුර බන්ධනාගාරයෙන්ුත්
එක්කෙනෙක් යාපනයේ බන්ධනාගාරවලුත් අද දින නිදහස ලබනවා. මේ රැඳවියන් විශේෂයෙන්ම දීර්ඝ කාලයක් බන්ධනාගාරය තුල රිමාන්ඩ් භාරයේ ඉඳලා ඒගොල්ලන් අධිකරණයේ ක්‍රියාමාර්ගය තුලින් දඬුවම් කරපු රැඳවියන්. ඒගොල්ලෝ බන්ධනාගාරයේ හිටපු කාලය තුල ඉතාමත් හොඳින් ඒගොල්ලන්ගේ පුනරුත්ථාපන කටයුතු වලට සම්බන්ධ වෙච්ච නේවාසිකයන්. ඒක නිසා ඒ රැඳවියන්ට අද දින සමාව හිමි වෙනවා පොසොන් පොහොය දිනේදී. ඊට අමතරව සාමාන්‍ය වැරදි වලට බන්ධනාගාරගත වූ රැඳවියන් 77 දෙනෙකුත් අද දින බන්ධනාගාරයෙන් නිදහස් වෙනවා. මේ සියලු රැඳවියන් අපි PCR පරීක්ෂණයකට ලක් කරලා අපි මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදය අනුව ඒගොල්ලන්ගේ නිවස තුල නිරෝධායනය සඳහා අද දින පිටත් කර යවනවා. ඒ පිළිබඳව සැකසුණු පුවත් වාර්තාවයි එලෙස අප දුටුවේ. කෙසේ වෙතත් දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සභාව හිමිවීම පිළිබඳව ප්‍රශ්න කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙහිදී ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වන පැහැදිලි කිරීමේදී විශේෂයෙන් ඔවුන් අවධාරණය කරනවා ජනතාවගේ අයිතියක් බව මේ කාරණා දැන ගැනීම. ඒ අනුව මේ හේතුව මොනවාද මේ සමාව ලබා දීමට පාදක වුණු කාරණා මොනවාද කියන එක පිළිබඳව යම් පැහැදිලි කිරීමක් තමයි ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඔවුන් යොමු කරන නිවේදනයේ සඳහන් වෙනවා මෙම තීරණය ගැනීමට පෙර ආතුව මෙම නඩු විභාගයේ සිදු කළ විනිසුරුවරුන්ගෙන් එම ලබා දුන්නු තීන්දුව පිළිබඳව වාර්තාවක් ලබා ගත්තාද කියන එක සාමාන්‍යයෙන් එය සිදු විය යුත්තක් කියලා. එහෙම ගත්තනම් මේ වාර්තාවේ අන්තර්ගතයේ හෙළිදරව් කරන්න කියන එකත් ජනාධිපතිවරයාගෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ පිළිබඳව බලාපොරොත්තු වන කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. කෙසේ වෙතත් මෙලෙස එතුමාට ජනාධිපති සමාව හිමිවීමට පෙර ආතුව පසුගිය කාලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ශානි අබේසේකර මහතා රංජන් රාමනායක මහතා අතර ඇති වූ දුරකථන සංවාද, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අතර ඇති වූ දුරකථන සංවාද මේ ආදී කාරණා පිළිබඳව වඩාත් අවධානය සමාජය තුළ යොමු වුණා. ඒ තුළ හිතාමතාම මේ තත්ත්වය උදා කිරීම පිළිබඳව ඔවුන්ටත් යම් චෝදනා එල්ල වෙනවා. කෙසේ වෙතත් මෙවැනි කරුණු කාරණා හමුවේ අවසාන වශයෙන් ජනාධිපති සමාව එතුමාට හිමිවීම පිළිබඳව තමයි තොරතුරු වාර්තා කරන්නට තිබෙන්නේ. අපි යලිත් පුවත් වාර්තා කිහිපයකට අවධානය යොමු කරමු. අතරේ පුවත්පත් කීපේම වගේ අවධානය යොමු වී තිබෙන තවත් කරුණක් බවට පත් වෙනවා. ඊයේ දවසේ කතා බහට ලක් වෙච්ච තවත් කරුණක් බවට පත් වෙනවා. විදේශගතව සිටි බැසිල් රාජපක්ෂ මහතා යලි දිවයිනට පැමිණීම. හිටපු මාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමරිකාව බලා ගොස් සිටියා පෞද්ගලික චාරිකාවක් සඳහා. යලිත් එතුමා දිවයිනට පැමිණීමත් එක්ක දිවයින අද වාර්තා කරනවා. ඇමරිකා ගිය බැසිල් යලියේ දැන් නිරෝධායනය කියලා තමයි වාර්තා කරන්නේ. කෙසේ වෙතත් එතුමා මේ ගිය ගමන පිළිබඳව වඩාත් කතා කරන්න හේතු කාරණා තිබුණා. මේ කොරෝනා වසංගත තත්ත්වයේ මැද ජනාධිපති කාර්ය සාධක බලකායක ප්‍රධානියා සභාපතිවරයා විදිහට එක පැත්තකින් එතුමා කටයුතු කරනවා. ඒ වගේම තමයි ඊළඟට ගත්තහම මේ තෙල් මිල වැඩිවීම කියන කාරණාව හමු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවසම් මහතා නිකුත් කළ නිවේදනය අමාත්‍යවරයා උදේ ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහි නිකුත් කළ නිවේදනයත් එක්ක මේ තෙල් මිල වැඩිවීම පිළිබඳව බැසිල් රාජපක්ෂ මහත්මයා ලංකාවේ හිටියානම් එවැනි තත්ත්වයක් උද්ගත වෙන්නේ නැහැ කියන එක පිළිබඳව ඇතැම් අය ප්‍රකාශන නිකුත් කරනු ලැබුවා. මේ සියලු කරුණු කාරණා උඩ එතුමා ගිය විදේශ ගමන පිළිබඳ කතා බහට ලක් වුණා. කෙසේ හෝ වේවා ඇතැම් අය එහිදී ප්‍රශ්න කළ කාරණාව තමයි ඕක මේ එක ටෙලිෆෝන් කෝල් එකකින් උනත් කරන්න පුළුවන් වැඩක් මෙච්චර සම්බන්ධ කරගන්න මාර්ගයක් තියෙද්දී ඕක ලංකාවට එන්න ඕනේද එහෙම වෙනසක් කරනවා නම් කියලා. අතරේ රජයේම ඇතැම් ඇමතිවරු ප්‍රකාශයට පත් කර තිබෙනවා. දැනටමත් එතුමා ලංකාවට පැමිණීමෙන් පස්සේ ඉන්ධන මිල පිළිබඳව යම් සලකා බැලීමක් වෙන්න පුළුවන් කියන එක පිළිබඳව නමුත් කිසිදු කාරණාවක් නිශ්චිත නැහැ. රජයක් විදියට තීන්දුවක් අරගෙන තිබෙන බවක් තමයි පෙනෙන්න තිබෙන්නේ. පක්ෂයක් විදියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ස්ථාවරය ඊට බලපාන්නේ කුමන ආකාරයෙන්ද කියන එක පිළිබඳව අපත් බලාගෙන ඉන්නවා. රටේ ජනතාවත් බලාගෙන ඉන්නවා. බැසිල් රාජපක්ෂ මහත්මයා ලංකාවට ආවම හරි මේ තෙල් මිල යම් සහනයක් අඩුවීමක් මීට වඩා සිදු වේවි කියලා ජනතාවත් බලාපොරොත්තු දල්වාගෙන සිටිනවා. ඒ නිසා මේ ගමන පැමිණීම ඉතාම වැදගත් එකක් බවට පත් වෙලා තියෙනවා. ඒ අතරේ
පාර්ලිමේන්තු ඒවක් පිළිබඳවත් විවිධ වාර්තා පළ වෙමින් තිබෙනවා. දැන් දැනට කතා කරන කාරණාව තමයි හිටපු අග්‍රාමාත්‍ය විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු පැමිණීම පිළිබඳව. ඒ වගේම ඒ අතරේ කතා කරනවා බැසිල් රාජපක්ෂ මහත්මයාත් ඉදිරියේ පාර්ලිමේන්තු ඒ විද කියන කාරණාව පිළිබඳව. ඒ අතරේ අපි අවධානය යොමු කරන්න ඕනේ දැන් අද උදෑසන අද අලුයම 4ට පැය කිහිපයකට පනවා තිබූ සංචාරන සීමා යලි ඉවත් වීම සිද්ධ වෙනවා. ඒ අනුව එළඹෙන 5 වනදා දක්වා පළාත් අතර සංචාරන සීමා තවදුරටත් පවත්වා ගනිමින් යම් නිදහසක් ජනතාවට ලබා දෙන්නට කටයුතු කරලා තිබෙනවා රාජ්‍ය මගින් මේ පවත්නා සියලු තත්ත්වයන් පිළිබඳව සලකා බලා. ඒ අතරේ අපි මේ කොරෝනා තත්ත්වයට සම්බන්ධ යම් වාර්තා කීපයකට අවධානය දෙමු. දිනමින පුවත්පතේ දැක්වෙනවා කොවිඩ් මර්ධන එන්නත් 33,67,220ක් මේ වන විටදී අවසන් බව. ඒ අතරේ දෙවන මාත්‍රාව ලබා දීම මේ වන විටත් සිදුවනවා. පළමු මාත්‍රාව විශේෂයෙන් වයස අවුරුදු 60ට වැඩි අයට ලබා දීම අද දවසේත් දිවයිනේ විවිධ ස්ථානවල විශේෂයෙන් බස්නාහිර පළාත කොළඹ දිස්ත්‍රික්කය තුළ විවිධ ස්ථානවල සංවිධානය කර තිබෙන බව දැනගන්නට ලැබෙනවා. ඒ ප්‍රදේශවල තම තමන්ගේ ප්‍රදේශවල කෙරෙන එන්නත් කරන වැඩසටහන් පිළිබඳව අවබෝධයෙන් ඉඳලා ඒ පිළිබඳව දැනුම්වත් වෙලා අනිවාර්යයෙන්ම එන්නත ලබා ගන්න කියන එක පිළිබඳව තමයි සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ. ඒ අතරේ මව්බිම පුවත්පතට අපි අවධානය යොමු කරද්දී දකින්නට ලැබෙනවා ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ අඩුවක් නැහැ. සුරාසල් දිගටම වහන්න GMO කියයි කියලා ඔවුන් කරන ඉල්ලීමක්. මේ ඔක්සිජන් මත යැපෙන සංඛ්‍යාව ඉහළ යනවා කියලා කියන්නේ තේ කොරෝනා මැඩලීමට දැඩි අභියෝගයක් බවට පත් වෙනවා. අපට මතකයි පසුගිය දිනවල දැන් කතා බහට ලක් නොවුණාට ඉන්දියාවේ තත්ත්වය පිළිබඳව හුවමාරු වෙච්ච ඡායාරූප වීඩියෝ දර්ශන තුල වඩාත් හොඳින් අපට දක්නට ලැබුණා මේ ඔක්සිජන් හිඟතාව ඔක්සිජන් අවශ්‍යතාවය නිසා මිය යන රෝගීන්ගේ සංඛ්‍යාව ඇතැම් අය ඔක්සිජන් ටැංකියක් ගන්න ගෙවන මුදල ලංකාවේ මුදලින් ගත්තොත් ලක්ෂ ගණන් ගෙවන්න ඇතැම් වෙලාවට සිද්ධ වුණා. මේ ඔක්සිජන් ටැංකියක් මිලදී ගන්න ජීවිතේ පණ රැක ගන්න පණ ගැට ගහ ගන්න එවැනි තත්ත්වයක් ලංකාවේ කිසිසේත් අප බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඔක්සිජන් දෙන්න තරම් වෙන රෝගීන් සංඛ්‍යාව දැඩි සත්කාරයට දාන්න වෙන රෝගීන් සංඛ්‍යාව පුළුවන් තරම් පාලනය කරගත්තොත් සෞඛ්‍ය අංශ වලට ඒ ධාරිතාවය පවත්වාගෙන යාමේ හැකියාවක් තිබෙවි. හැබැයි ඒ ඉක්මවා ගියොතින් සෞඛ්‍ය අංශත් අසීරුතාවයට පත් වෙනවා. රෝහල් පද්ධතිය අඩපණ වෙන්න පටන් ගන්නවා. මේ තුල දිගින් දිගටම මියාම් වැඩි වෙන්න පුළුවන්. ආසාදිතයෝ හමුවීම ඉහළ යාම් වැඩිවීම අතරේ ඒ තත්ත්වයට ගියොත් එහෙම රටක් විදිහට දැඩි අහිතකර බලපෑම් අපට ගෙන එන්න පුළුවන්. දෛනික ආසාදිතයන් 2000 ඉක්මවල සාමාන්‍ය තත්ත්වයේ එකයි මේ දින ගණනාව තුල රෝගීන් සංඛ්‍යාව ඉහළ ගියොත් දැඩි සංචාරන නීති පැනවීමට සිදු වෙනවා කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා උපුටා දක්වමින් වාර්තාවක් මව්බිම පුවත්පතේ අපට මේ සමගම දකින්නට පුළුවන්. ඇතැම් අය තුල යම් සැකයකුත් තිබුණා. අද උදෑසන අද අලුයම් කාලේ මේ පවත්වා තිබුණු නැවත පැනවන ලද සංචාරන සීමා ඉවත් කිරීම සිදු නොවේවිද කියලත් මොකද පවත්නා තත්ත්වයේ වෙනසක් එතරම් වෙනසක් දැනට දකින්නට නොලැබීම නිසා. ඒ අතරේ අපි මේ පිළිබඳව යම් අදහස් දැක්වීමකුත් ඊයේ දවසේ දක්නට ලැබුණා. පුවත් වාර්තා තුළ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා කියනවා දැන් මේ රාජ්‍ය ගන්න ඇතැම් තීරණ සෞඛ්‍යයට අනුවද ගන්නෙ. එහෙම නැත්නම් සෞඛ්‍ය විශේෂඥයින් ලබා දෙන නිර්දේශ මාර්ගෝපදේශ මත පදනම්බද රාජ්‍යයක් තීන්දුව ගන්න කියන එක යම් තැන්වල ප්‍රශ්න කරන නිසා එතුමාගේ ප්‍රකාශයත් අපි නරඹලෙමු. පැහැදිලිව කියනකොට COVID-19 වසංගතයේ කාර්යසාධක බලකාය තීන්දුව ගන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන විදියටවත් ජනතා විමුක්ති පෙරමුණ කියන විදියටවත් සම්බන්ධ මහත්මයා කියන විදියටවත් දේශපාලන පක්ෂයක් හෝ නායකයෙක් කියන විදියට නෙවෙයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාදෙන දත්තයන් වලට අනුකූලව ඒ දින නිර්දේශයන් වලට අනුකූලව කරන්නේ. ඒ අනුව ඒ තීන්දුව తీරන ගන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන් මත මිසක් එක එක්කෙනාට ඕන විදියකට නෙවෙයි. එතුමා කියන්නේත් මැති ඇමතිවරු හැම වෙලාවෙම කියන්නේ ජනාධිපතිවරයාගේ ඉඳලා මේ රාජ්‍යයේ ප්‍රධානීන් හැම වෙලාවෙම කියන්නේ සෞඛ්‍ය ලබා දෙන නිර්දේශ මාර්ගෝපදේශ මත පදනම් විශේෂයෙන් විශේෂඥවරු ලබා දෙන විද්වතුන් ලබා දෙන මාර්ගෝපදේශ සහ නිර්දේශ මත පදනම් උපදෙස් මත පදනම්ම තමයි රාජ්‍යයක් තීන්දුව తీරන ගන්නේ. ඒ අනුව තමයි ආරක්ෂක අංශයට මැදිහත් වෙලා ඒ හැසිරවීම කටයුතු මෙහෙයවීම කටයුතු සිදු කරන්න කියන එක පිළිබඳව. නමුත් අපිට පසුගිය කාලයේ මේ සංචාරන සීමා පැනවීම ඉවත් කිරීම පිළිබඳව කාරණාවේදී විශේෂයෙන් ඇතැම් වෛද්‍ය සංගම් දැඩි ලෙස මේ පිළිබඳව සිය විරෝධය පානකොට දැඩි ලෙස මේ පිළිබඳව ප්‍රශ්න කරනකොට ඉවත් නොවුනා නම් හොඳයි කියලා කියනකොට ඒ පිළිබඳව යම් කතා බහක් සිදුවනවා දක්නට නොලැබුණු බවත් විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ඒ අතරේ අරුණ පුවත්පත වාර්තාවක් ගෙන එනවා ගැබිනියන් සහ කිරිමව්වරුන්
150කට කොරෝනා. දිනක් හෝ උණ තිබුණොත් ගැබිනියන් රෝහලට එන්න සෞඛ්‍යාංශ උපදෙස් දෙයි. ගැබිනි මාතාවන්ට මේ කොවිඩ් වැළඳීම සහ ඉන් කිහිප දෙනෙකු මේ අවාසනාවන්ත සිද්ධීන් පිළිබඳව අවසානයේ මාමනැල්ලෙන් වාර්තා වුණු සිද්ධිය එක ගත්තහම අපිට මේ රටේ වාර්තා කරන්නට වුණා. ඒ තාම කනගාටුවට කාරණාවක්. ගැබිනි මවක් කියලා කියන්නේ තවත් ජීවිතයක් එක්කයි ඇය ඉන්නේ. ඉතින් මේ තත්ත්වයට එක්ක වඩාත් අවධානය යොමු කරන්න ඕනේ කියන එකේ අය පිළිබඳව පවුලේ අනික් සමාජිකයින් අවබෝධ කරගත යුතු තත්ත්වය. ඒ වගේම තමයි දවසක් හරි උණ තියෙනවා නම් මේ රෝග ලක්ෂණ අම්මාකාරික මතුවීමක් තිබෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් පිළිපදින්න රෝහල්ගත වෙන්න කියන එක තමයි සෞඛ්‍යාංශ ඒ අයට ලබා දෙන උපදෙස් අනුව කටයුතු කරන්න කියලා තමයි අපත් බොහොම ආදරෙන් ඉල්ලන්නේ. ඒ සමග අපි බලමු තවත් මේ කොවිඩ් වලට සම්බන්ධ යම් උපුටා ගැනීම තිබෙනවාද කියලා එක් පුවත්පත්වල අපි අවසාන වශයෙන් අරුණ පුවත්පතට අවධානය යොමු කරමින් සිටියේ දැක්වෙනවා ලංකාවේ වවුලන්ටත් කොරෝනා ඇල්ෆා බීටා කොරෝනා වැළඳුණු වවුල් වර්ග දෙකක් හමු වේ. දැන් අපේ මේ රටේ සතුන් අතරිනුත් කොරෝනා මතුවීම දක්නට ලැබෙනවා. ඒ අතර විශේෂයෙන් කතා බහට ලකුණේ තෝර් සිංහයා දෙහිවල ජාතික සත්තු උද්‍යානයේ හිටපු සිංහයා පිළිබඳව කතා බහට ලක් වුණේ. ඒ පිළිබඳවත් දිවයින වාර්තාවක අද අපට දකින්නට පුළුවන්කම තිබෙනවා තෝර්ගේ ශීනාටත් කොවිඩ් සිංහ දේනුවටත් කොවිඩ් ආසාදනය වී ඇති බව යලි යලිත් කරන ලද පරීක්ෂණ වලින් හෙළිදරව් වී ඇති බව කියනවා. සිංහ පවුලේ PCR වැඩ පේරාදිනියෙන් ගලවයි තොරතුරු වසන් කිරීමේ තැතක් දැයි සැකයක් කියලත් දිවයින වාර්තාවේ තවදුරටත් අපට දකින්නට පුළුවන්. මේ සිංහ පවුලේ පැටවු දෙන්නෙකුත් ඉන්නවා. මේ තෝර්ගේ බිරිඳට වයස අවුරුදු 12ක් වගේ වෙනවා කියලා තමයි කියන්නේ ශීනාගේ වයස. ඇයටත් දැන් කොවිඩ් ආසාදනය වෙලා. එතකොට තාත්තලා අම්මලා දෙන්නටම වැළඳිලා ඉන්නකොට දරුවන්ට වැළඳීම බොහෝ විට සිදුවීමේ හැකියාවක් තිබෙනවා. සතුන් වන නිසා ඒ අවදානම ඊටාම ඉහළයි. ඒ නිසා මේ පිළිබඳව දැන් ඔවුන් වෙනම අරගෙන පරීක්ෂණ සිදු කරන බව තමයි වාර්තා වෙන්නේ. මේ පිළිබඳව මේ සතෝද්‍යානයේ පරිපාලනය කුමනාකාරයේ යම් ප්‍රකාශ සිදු කළත් මෙහෙම සතුන්ට වැළඳීමේදී විශේෂයෙන් සත්වෝද්‍යානයක කූඩු කරලා රඳවා සිටින සතුන්ට වැළඳීම පිළිබඳව ඒ පාලනාධිකාරිය වගකීමක් තිබෙනවාද? එහෙම නැත්නම් රැක බලා ගන්න අයගේද වගකීම මේ ආදි වශයෙන් එයත් ප්‍රශ්න කරනවා කියන එක විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. මේ සිංහයෝ කියලා කියන්නේ අපේ රටේ ජීවත් වෙන සත්වයෝ නෙමේ. වෙනත් රටවලින් ගෙනාපු සිංහයෝ තමයි ලංකාව තුල ඉන්නේ. දකුණු කොරියාවේ සිට තමයි තෝර් මෙරටට ගෙනාවා කියලා වාර්තාවල සඳහන් වෙන්නේ. විරල ගණයේ සත්වෙක් ලංකාව තුල දක්නට ලැබෙන්නේ සතුන් කිහිප දෙනයි. එවැනි පසුබිමක් තුල මේ සිංහ පවුල රැක ගැනීම පිළිබඳව දැඩි අවධානය දැන් ඔබලතර මේ කාරණාව මේ පේරාදෙනියෙන් ගැලවීම පිළිබඳව මේ කාරණාව තොරතුරු වාසන් කිරීමේ තතක් දැයි සොයයි කියලත් දැන් ඒ ගැන සැකමතු වෙලා තියෙනවා කියලත් දිවයින පුවත් වාර්තාව තවදුරටත් අනාවරණ කරනවා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඉන් පස්සේ අපි මේ කොවිඩ් පිළිබඳව තමයි වඩාත් අවධානය යොමු කරමින් සිටියේ. ඒ අතරේ ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් වුණු විශ්වාස භංගයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය හිමි නොවන බව අද ලංකාදීප පුවත් වාර්තාවක දක්වා තිබෙනවා. අපට දකින්නට පුළුවන් මහින්ද අමරවීර අමාත්‍යවරයා උපුටා දක්වමින් තමයි මේ පිළිබඳව වාර්තා කරන්නේ. ගම්මන්පිලට එරෙහි විශ්වාස භංගයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහාය හිමි වන්නේ නැහැයි කියන එක පිළිබඳව. ඒ ගැන තවත් යම් වාර්තා අපට දකින්නට තිබුණා. මේ ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාස භංගය පිළිබඳව මොකද රාජ්‍යය තුළම යම් මත නිරූපණය වන නිසා අදහස් දැක්වීම් සිදු කරන නිසා ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමක් සිද්ධ වෙනවා. ඒට කවුද සහාය පළ කරන්නේ? සහාය පළ කරනවාද? මොකද පසුගිය දිනවල අපිට දකින්නට ලැබුණා මේ රාජ්‍යීය ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම එහෙම එතුමා ගත්තු මේ තීන්දුව පිළිබඳව දැඩි විවේචනය කරනවා. අප සමග සාකච්ඡාවලට සැපැමිණි ඇතැම් මැති ඇමතිවරු පවා මේ පිළිබඳව මේ රජයටම සම්බන්ධ මන්ත්‍රීවරුත් කියන්නේ එය නොගත යුතු තීන්දුවක් කියලා ඔවුන් වැඩි වෙලාවක් අපිට දකින්නට ලැබුණේ. එය උදේ ගම්මන්පිල අමාත්‍යවරයා මතම පැටවීමට ගන්න උත්සාහයක් තමයි අපට දකින්නට ලැබුණේ. අප එවැනි කාරණා කීපයක් වෙත අවධානය යොමු කළා වගේම යලිත් අවධානය යොමු කළ යුතු කාරණාවක් තිබෙනවා. මරණ දඬුවමට නියම වී සිටි රැඳවුවන්ට පවා නිදහස ලැබීමත් එක්ක බන්ධනාගාර පද්ධතිය ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳවත් යම් වාර්තාවක් දකින්නට පුළුවන්. අරුණ ඒ පිළිබඳව වාර්තාවක් ගෙනෙනවා.
දඬුවම් ලිහිල් කරන්නයි මරණ දඬුවම නියම වූ සිරකරුවෝ ආහාර වර්ජනයක මහර සහ වැලිකඩ බන්ධනාගාර දෙකේ වහල මතට නැගී ඇතැම් රැඳවූ විරෝධතා දැක්වූ බව ඊයේ දවසේදී අපට දැක ගන්නට ලැබුණා. ඇතැම් සිරකරුවෝ ආහාර වර්ජනයක නියැලී සිටින බවක් දැන ගන්නට ලැබෙනවා. මහර බන්ධනාගාරයේ රැඳවුවන් කියනවා ඔවුන්ට ලබා දී තිබෙන මරණ දඬුවමේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් බවට පරිවර්තනය කරන්නට කියලා. ඒ වගේම තමයි වැලිකඩ බන්ධනාගාරයේ රැඳවුවන් ප්‍රකාශ කරන කාරණාව තමයි දුමින්ද සිල්වා මහතාට ලබා දුන්නු නිදහස Tamanටත් ලබා දෙන්න කටයුතු කරන්න කියලා. මේ ආකාරයෙන් සියලු මරණ දඬුවමට නියම වෙච්ච සැකකරුවෝ නියම වෙච්ච සිරකරුවෝ රැඳවුවෝ ඉල්ලීම් කරන්න පටන් ගත්තොත් ඒ අයට නිදහස් දෙන්න පටන් ගත්තොත් එයත් බරපතල ගැටලුවක් බවට පත් වෙන්නට පුළුවන්. කෙසේ වෙතත් මේ කාරණා පිළිබඳව අවධානය ජනාධිපතිවරයාත් යොමු කළ යුතු තත්ත්වයක් තමයි අපිට පේන්න තිබෙනවා. බන්ධනාගාර පාලන අධිකාරියත් යොමු කළ යුතු තත්ත්වයක් දැන් පේනෙන්න තිබෙනවා. ඒ අතරේ අපි දකින තවත් විශේෂ වාර්තාවක් තමයි ඇමති උපදේශක පොහොර මගඩියකට අර අඳි නිලධාරීන් අසරණ වෙලා. එයත් අරුණ පුවත්පත ගෙනෙන වාර්තාවක්. පිළිගත් තත්ත්ව සහතිකයක් හෝ පරීක්ෂණාත්මක තාක්ෂණ කමිටු වාර්තාවක් නොමැති ක්ෂුද්‍රජීවී දියර පොහොර වර්ගයකින් ලීටර් කෝටි 2ක් මිලදී ගැනීමේ උත්සාහයක කෘෂිකර්ම අමාත්‍යාංශය වෙන උත්සාහයක් සිදු වෙමින් තිබෙන බව එම අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහන් කරනවා කියලයි තවදුරටත් මේ වාර්තාවේ දකින්නට ලැබෙන්නේ. පහුගිය කාලයේ ඉඳලම මේ පොහොර පිළිබඳව කියලා කියන්නේ යම් යම් මගඩි පිළිබඳව පොහොර වලින් ගැසෙලි පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. දැන් පොහොර තහනමට ලක් වුණාට පස්සේ රසායනික පොහොර තහනමට ලක් වුණාට පස්සේ පොහොර හිඟිය පිටුපසත් මේ ඇතැම් පොහොර වලින් යපුණු ජීවත් වුණු පිරිසක් ඉන්නා බවටත් යම් යම් චෝදනා තිබෙනවා. ඔවුන් තමයි මේ තොග සගවන්ට කටයුතු කරන්නේ යම් යම් ආකාරවලින් කියලා චෝදනාත් තිබෙනවා. කෙසේ හෝ වේවා පොහොර ප්‍රශ්නය දිගින් දිගටම දිග ගැසෙන තත්ත්වයක් තමයි ඒ අතරේ අපිට දකින්න ලැබෙන්නේ. ගොවිය තමයි අසරණ භාවයට පත් වෙලා සිටින්නේ. යලිත් අපි කාරණා කිහිපයකට අවධානය යොමු කරමු. අතරේ මව්බිම පුවත්පත අනාවරණ කරන තොරතුරක් දකින්නට ලැබෙනවා. තායිලන්ත තානාපති කාර්යාලයේ සතු කෝටි 50ක් වටිනා ඉඩමට හොර ඔප්පු හැදූ නීතිඥයා දැලේ කියලා තමයි එහි වාර්තා වෙන්නේ. මව්බිම පුවත්පත වගේම අනිකුත් පුවත්පතත් මේ පිළිබඳව යම් යම් වාර්තාකරණයන් සිදු කර තිබෙනවා. අද දක්නට පුළුවන්කම තිබෙනවා. මේ කාරණාව එහෙම වෙද්දී අතරේ කොළඹ නගරයේ තිබෙන වටිනා ඉඩම් පෞරාණික වටිනාකමක් සහිත ස්ථාන ඒ වගේම ඉහළ වාණිජමය මූල්‍යමය වටිනාකමක් සහිත ස්ථාන පිළිබඳව සෙලෙන්දිවා සෙලෙන්දිවා ආයතනය පිළිබඳව දැඩි කතා බහට ලක් වෙනවා. ඒ හරහා සෙලෙන්දිවා හරහා මේවා විකිණීමට ගන්නා යම් යම් උත්සාහයන් පිළිබඳව තොරතුරුත් මේ වන විට කතා බහට ලක් වෙමින් තියෙද්දි තමයි මේ කෝටි 50ක් වටින ඉඩම තායිලන්ත තානාපති කාර්යාලයේ සතු ඉඩමට හොර ඔප්පු හදපු නීතිඥයා දැලේ කියන පුවත අද මව්බිම වාර්තා කරලා තියෙනවා අපිට දකින්නට ලැබෙන්නේ. ඒකම අපි බලමු මෙතෙක් පුටා නොගත් වෙනත් කාරණා මොනවද? සංචාරණ සීමා තීන්දුව ගැන හමුදාවේ මැදිහත් වීමක් නැහැ කියලා ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පුටා දක්වමින් දිවයින පුවත් වාර්තාවක් ගෙනෙනවා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ සංචාරණ සීමා පැනවීමේ කාරණාව පිළිබඳව අපි කලිනුත් දැක්කා. ඒ පිළිබඳව අප යම් කාරණා ඔබට ඉදිරිපත් කරා. මේ සංචාරණ සීමා පමණක් නෙවෙයි කොවිඩ් මර්ධනය පාලනය පිළිබඳව පැතිරීම වැළැක්වීම පිළිබඳව තීන්දුව తీරන ගැනීමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව යමින් විශේෂඥ මතය අනුව යමින් තමයි කටයුතු කරන්න කියලා තමයි රාජ්‍ය සැම විටම ප්‍රකාශ කරන්නේ. එවැනි තවත් එක් අවස්ථාවක් විදිහට එය අපට උපුටා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට අපි දිනමින පුවත්පතට යොමු වීමේදී දිනමින පුවත්පතේ අර තායිලන්ත ඉඩම ගැන කාරණාව සටහන් වී තියෙද්දී රුපියල් කෝටියක හෙරෝයින් සමග කාන්තාවක් අත්අඩංගුවට ගැනීමක් පිළිබඳවත් තොරතුරු වාර්තා කරනවා දිනමින පුවත්පත. ඒ අතරේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පුටා දක්වමින් වාර්තාවක් තිබෙනවා නීති විරෝධී වැඩ ගැන බුද්ධි තොරතුරු ගෙන ක්ෂණික වැටලීම් සිදු කරනවා කියලා. නිරෝධාන රීති කැඩූ 42789ක් අතරේ අත්අඩංගුවට අරන් තිබෙනවා කියලත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරද්දී අප දැක්කා යම් මේ පූජාවක් පිළිබඳව මව්බිම පුවත්පත තමයි මේ කාරණාව අනාවරණ කරන්නේ. යාපනයේ විරුමාර් කාලිකෝවිලේ බිලි පූජාවට මුව ආවරණ නැතිව ඇවිත් සිටි 34ක් අත්අඩංගුවට ගත්තා කියලා අද මව්බිම කාරණාවක් හෙළිදරව් කරනවා. මෙවැනි
යම් යම් අවස්ථා පිළිබඳව දිවයිනේ නන්දිසින් තොරතුරු වාර්තා වෙනවා. නොසැලකිලිමත් භාවය පිළිබඳව මාර්ගෝපදේශ නොපැදීම පිළිබඳව මොන කාරණා වේදුනත් පිරිස් එක්රැස්වීම කිසිසේත් අනුමත කරන කාලයක් නෙවෙයි මේ. ඊයට යෙදුණු පොසොන් පොහොය නිමිත්තෙන්වත් පෙරහැර විහාරස්ථානවලටවත් යන්නට එපා කියන එක තමයි සෞඛ්‍යාංශවල ඉල්ලීම බවට පත් වුණේ. ඒ අනුව තමයි මෙරට බෞද්ධ ජනතාව පවා කටයුතු කරනු ලැබුවේ. ප්‍රකට වෙහෙර විහාරස්ථාන ප්‍රධාන පෙළේ සිද්ධාස්ථාන පවා ජන ශූන්‍යව තිබූ ආකාරයක් අපට දක්නට ලැබුණා. එවැනි පසුබිමක් තුල මේ බිලි පූජාවන් ආදී විවිධ අභිචාර විධි මේ ආදී පිළිබඳව මීට වඩා මම හිතන්නේ ආරක්ෂක අංශවලත් අවධානය යොමු වෙනවා නම් හොඳයි. මේවට පිරිස් එක්රැස්වීම එක පැත්තකින් තිබෙන ගැටලුවක්, ඊළඟට සෞඛ්‍ය මාර්ග උපදේශ පිළි නොපැදීම තවත් පැත්තකින් සිදුවන ගැටලුවක් විදිහටයි අපට පේන්නට තිබෙන්නේ. ඒ අතරේ මේ කෝටියක කුඩුවැද්ද තරුණියක් පිළිබඳව වාර්තා කළා වගේම තරුණියක සමග මෝටර් රථයක් පැහැර ගැනීමක් පිළිබඳවත් මව්බිම වාර්තාවක දැක්වෙනවා. රන්බඩු හා මුදල් කොල්ලකා තරුණිය පාරට ඇද දමා පලා ගිහින් කියලා තමයි වාර්තා කරන්නේ. තරුණියක සමග මෝටර් රථය පැහැරගත් පුද්ගලයා ඒ විදිහට ඇගේ වටිනා දෑ සොරකම් කරගෙන ඇයව පාරට ඇදලා දාලා වාහනේ තරන් ගියා කියලා වාර්තාවක් ගෙනෙනවා. ඒ විශේෂයෙන් අප ඉදිරිපත් කරන්නේ මෙවැනි කාරණාවලින් ප්‍රවේශම් වෙන්න අවශ්‍ය ආරක්ෂක විධිවිධාන අනුගමනය කරන්න, ප්‍රවේශම පිළිබඳව වග බලා ගන්නට තමන්ගේ වටිනා දෑ තමන් පිළිබඳව වගකීම තමන්ටයි තිබෙන්නේ ප්‍රධාන වශයෙන්. ඒ නිසා ගැන අවධානය යොමු කිරීමක් විදිහට අරුණ පුවත්පතේ තිබෙනවා විශේෂයෙන් මේ දරුවන්ට දෙමාපියන්ට දරුවෝ ඉන්න දෙමාපියන්ට ඉතාමත්ම වැදගත් වෙන කාරණාවක් දරුවන්ට රූපවාහිනී තිරය දිනකට පැයකට සීමා කරන්න. මේ විශේෂඥ මතයක් තමයි මෙලෙස පළ වී තිබෙන්නේ. අද අරුණ පුවත්පතේ අප බලමු ඇතුල් පිටු වාර්තාවේ මේ පිළිබඳව කියන්නේ මොනවද කියලා. ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමය තමයි මේ වාර්තාව ගෙන එන්නේ. මේ නිසා කායික සහ මානසික දයංශයෙන්ම බලපෑම් දරුවන්ට ඇති වෙන්න පුළුවන් කියලායි කියන්නේ. දිගුකාලීන බලපෑම් බවට ඒවා පත්විය හැකි නිසා ඒ ගැන අවධානය යොමු කරන්න කියලා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ ලේකම් විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා උපුටා දක්වමින් මේ ගෙන එන වාර්තාවේ සඳහන් වෙනවා. ඒ අතරේ රූපවාහිනී තිරයේ පමණක් නෙවෙයි විවිධ ඩිජිටල් තිර මත දරුවෝ රැඳී ඉන්න ආකාරයක් අපට දකින්නට වෙනවා. මේ දින ගණනාව මුළුල්ලේම කොරෝනා වසංගතයත් එක්ක මේ මාර්ගගත ඉගැන්වීම් සඳහා යොමු වීමත් එක්ක දුරස් අධ්‍යාපනයත් එක්ක දරුවන්ට සිද්ධ වෙලා තිබෙනවා ජංගම දුරකථන, ටැබ්, ලැප්ටොප්, පරිගණක මේවායේ රැඳෙමින් අධ්‍යාපනය ලබා ගන්නට සිද්ධ වෙලා තිබෙන. ඒකට පැය ගණනාවක් දවසේ මේ තිර මත බලා ඉදීමත් එක්ක ඇස් දුර්වල වීම, විවිධ රෝග තත්ත්වයන්ට මුහුණ දීම, මානසික තත්ත්වයන්ට මුහුණ දීම මේ ආදී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන නිසා වඩාත් අවධානය යොමු කරන්න කියලා කියන්නේ. ඒ අතරේ අප විශේෂයෙන් එකාසු කළ යුතුයි කියලා හිතනවා මේ කාරණාවට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ මාර්ගගත ඉගැන්වීම් වලට අදාළව දරුවන්ට, දෙමාපියන්ට, ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට වෙන වෙනම මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. විශේෂයෙන් දෙමාපියන් වශයෙන් ඒ පිළිබඳවත් අවධානයෙන් පසු වෙනවා නම් දරුවෝ පිළිබඳව අවධානයෙන් පසු වෙනවා නම් එයත් වඩාත් යෝග්‍යයි කියලා අප විශ්වාස කරනවා. මොකද එක දිගටම පැය ගණනාවක් දරුවෝ යෙදෙනවා නම් ඒ අතරතුර යම් කායික මානසික විරාමයක් දරුවන්ට ලබා දීම පිළිබඳව මේ මාර්ගෝපදේශ වල ඉතාම මැනවින් සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම මේ සඳහා අසුන් ගත යුතු ආකාරයේ ඉඳලම ආසනයක සිටිය යුතු ආකාරයේ ඉඳලා ඊළඟට ඇඳුමේ පැළඳුමේ ඉඳලම මේ පිළිබඳව හොඳ මාර්ගෝපදේශ මාලාවක් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අන්තර්ජාලයට මුදා හැර තිබුණා. ඒ පිළිබඳව අවධානයෙන් පසුවන්ට කියලා අප විශේෂයෙන් දෙමාපියන්ට මතක් කරන්නට කැමති. මේවා සමග දරුවෝ කටයුතු කරද්දී විශේෂයෙන්ම දරුවෝ හුදකලා නොකර වැඩිහිටියෙක් දෙමාපියන්ගෙන් කෙනෙක් ඒ දරුවා අසල බොහෝ දෙනා ගෙදරට වෙලා රාජකාරී කටයුතු කරන නිසා අප හිතනවා ඒ අවකාශය ඇතැම් පවුල් වලට ඇති කියලා. නැති අය යම් ක්‍රමයක් ඒ සම්බන්ධව පාවිච්චි කරමින් දරුවෝ හුදකලා නොවි දරුවෝ එක්ක ළඟ රැඳෙමින් මේ අධ්‍යයන කාර්යයේ යෙදෙන්න කියලා දෙමාපියන්ගෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මේ අතරේ ඉල්ලනවා. ගුරුවරයන්ට, විදුහල්පතිවරුන්ට වෙනම මේ පිළිබඳව මාර්ගෝපදේශ සැකසීමකුත් සැපයීමකුත් අපට දකින්නටත් පුළුවන්කම තිබෙනවා. අප තව වාර්තා කීපයකට අවධානය යොමු කරමු. විවිධ දේශපාලනික අදහස් දැක්වීම් කීපයකුත් අද දවසේ මුණ ගැහෙනවා. ඒ බොහෝ අදහස් දැක්වීම් ගැබ්බෙලා තිබෙන මේ ඊයේ ලබා දීපු ජනාධිපති සමාව පිළිබඳව, ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු පැමිණීම ආදී කාරණා අරබයා. ඒ අතරේ දිවයින පුවත්පතේ වාර්තාවක මහින්ද රනිල් හමුවක් පිළිබඳව වාර්තාවකුත් අද ගෙනෙනවා දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ අතරේ තවදුරටත් මේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ගමන පිළිබඳව විවිධ මතපල කිරීම් දේශපාලන කරලිය අපට අසන්නට දකින්නට ලැබෙනවා.
ඒ නිසා අප හිතුවා ප්‍රවෘත්ති විකාශය අඩංගු වුණු එවැනි වාර්තාවක් මෙලෙස ඔබ වෙත ගෙන එන්නට. අමාරු වැඩේ තමයි ප්‍රජාතන්ත්‍රවාදී වැඩි දෙනා සමග වැඩ කරන එක. ඒකේ තවත් අමාරු දෙයක් තියෙනවා ගැළපෙන නොගැළපෙන සියලු දෙනා සමග වැඩ කිරීම. මම හිතනවා කරුණු දෙකම සම්පූර්ණ කරන්න පුළුවන් නායකයෙක් ඉන්නවනම් ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා බොළඳ ආණ්ඩු ඇවිල්ලා රට විනාශ කරන අවස්ථාවක රටට ඕන කරනවා ලෝකයේ පිළිබඳ අවබෝධයක් තිබෙන ජාත්‍යන්තරය පිළිබඳ අවබෝධයක් තිබෙන රාජ්‍ය නායකයෙක්. ඒ රාජ්‍ය ናයකයාගේ නම තමයි රනිල් වික්‍රමසිංහ. ඒක ඉතිහාසෙදම්ම අපි දැක්කා රනිල් වික්‍රමසිංහ අගමැති වුණායින් පස්සේ මංගල සමරවීරව ජිනීවා යටලා ඊපස්සේ අපේ ඒ රණවිරුවන්ව පාවා දුන්නා. ඊපසුව ඒ රට බෙදෙන විවස්ථාවක් ගෙනට හැදුවා. ඉතින් ඒක අපි ඉතිහාසයෙම අපි දැක්කා. එතුමා පාර්ලිමේන්තුවට ආපුවෙන් පස්සේ ඒ හමුදාපතිව විවේචනය කරපු එක මේකේ තවත් කොටසක් හැටියට තමයි අපි දකින්නේ. වෘද්ධ තියෙන කෙනෙක් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ වාඩි වෙන එක හොඳයි. මේ ඉන්න අට්ටඹියන්ට වඩා දැන් ඉන්න හුඟක් අට්ටඹියන්ට වඩා එහෙම කෙනෙක් හොඳයි. හැබැයි එයා ඇවිල්ලා එයාගේ മന്ത്രി ධූරයේ කාර්යභාරය කරාම හරි. අපිත් එක්ක වෙලා ආණ්ඩු විරෝධී වැඩපිළිවෙලට මේ ව්‍යසනයෙන් රට ගලවා ගැනීමේ අරගලයට එක්කහුව වෙන්නේ කියන එක විතරයි මම කියන්නේ. එහෙම නැතුව නායකත්ව නැහැ. නායකයෝ දැන් බිහි වෙලා ඉවරයි. ඉතින් ඒ පෙරහැරේ දැන් පිටිපස්ස ඉඳලා යමු. ඒ විවිධ මත රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු පැමිණීම පිළිබඳව. යලිත් කාරණා කීපයකට අවධානය දෙමු. අතරේ උපුටා නොගත් මුල්පිටු වාර්තා අතර තිබෙනවා ගෑස් මිලදී ගැනීම තීරණයට ඉහළ මණ්ඩලයක් පරිසර ඇමති කියයි කියලා. ගෑස් අර්බුදය පිළිබඳව ගත්ත මිල අර්බුදය පිළිබඳව ගත්තහම තවම නොවිසඳුණු කාරණාවක්. ජනතාවගේ පැත්තෙන් රාජ්‍ය විසින් මේ පිළිබඳව ජනතාවට බරක් නොදී වෙනත් විකල්ප යෝජනා කිරීම පිළිබඳව වෙනම කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒ ගැන සාකච්ඡා බෙමින් තිබෙනවා. ඒ අතරේ ඉදිරියේදී මිලදී ගැනීම පිළිබඳව වෙනම මණ්ඩලයක් මේ පිළිබඳව පත් කිරීම කෙරෙහි අවධානය යොමු වෙලා තියෙනවා කියලා ඇමති අමරවීර උපුටා දක්වමින් මෙලෙස වාර්තාවක් අද අරුණ පුවත්පතේ තියෙනවා. ත්‍රිපිටක පනත බාධාවක් වුණොත් ඒ ධර්ම විරෝධීන්ටයි කියලා පුවත් වාර්තාවකුත් අද අපට දකින්නට පුළුවන්කම තිබෙන්නේ අරුණ පුවත්පතේ. මම දැක්ක මේ ගැන ඇතුල් පිටු වාර්තාවකුත් තිබෙනවා. නාරම්පඩාවේ ආනන්ද අස්කිරි පාර්ශවයේ ලේකකාධිකාරී නායක ස්වාමීන් වහන්සේගේ අදහස් එක්වීමක් ඇතුළත් වාර්තාවකුත් අද අපට මුණ ගැසෙනවා. ඒ කියවා බලන්නට හොඳ වාර්තාවක් කාරණා ගණනාවක් අඩංගු. චෝදනාවට ලක් වූ අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන් අසාධාරණයක් වී ඇති බවටත් අරුණ වාර්තාවක දැක්වෙනවා. චෝදනා විභාග කර තීන්දුව දීම වසර ගණන් ප්‍රමාද කිරීම හේතුවෙන් විවිධ චෝදනාවන්ට ලක්ව සිටින අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීවෝ 198 දෙනෙකුට දැඩි අසාධාරණයක් සිදු වෙලා තිබෙනවා කියලා තමයි මේ වාර්තාවේ තවදුරටත් දැක්වෙන්නේ. ඒ සමගම පසුගියදා චෝදනාවට ලක්වෙච්ච මේ සුරාබදු චෝදනාවට ලක්වෙච්ච ලක්සතොස්සේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පිළිබඳව වාර්තාවක් අපට මුණ ගැස්සෙනවාද මව්බිම පුවත්පතේ. ඉල්ලා අස් නොවුනොත් ලක්සතොස්ස ලොක්කාගේ වැඩතහනම් කියලායි කියන්නේ. ප්‍රධාන විධායක නිලධාරියා තමයි අර අනුරාධපුරේ ලක්සතොස්ස ශාඛාවෙන් මත්පැන් බෝතල් එළියට යාම පිළිබඳ වගකිව යුත්තේ කියලා තමයි කියන්නේ. අධ්‍යක්ෂ මණ්ඩලය කියනවා මේ පිළිබඳව ඉල්ලාසීමක් සිදු නොවුනොත් එහෙම ඔහු පිළිබඳව බරපතල තීන්දුවක් ගන්න තමන්ට සිද්ධ වෙනවා කියලා. මෙහිදී මේ අදාළ දිනය පවා වෙනස් කරමින් තමයි ඔහු මේ පිළිබඳව ප්‍රකාශයක් ලබා දීලා තියෙන්නේ කියලා යම් චෝදනාවක් එල්ල වෙනවා. ඒ ලක්සතොස්ස ප්‍රධාන විධායක නිලධාරියාට ලක්සතොස්සට එහෙම වෙනකොට මේ පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුව පැත්තෙනුත් වෙනත් පරීක්ෂණයක් ක්‍රියාත්මක වුණා. අද අපට දකින්නට පුළුවන්කම තිබෙනවා ඇතුල් පිටු වාර්තාවක පසුගිය කාලයේ මේ සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්යභාරය යම් කොටසක් පිළිබඳව බුද්ධික පත්‍රන මන්ත්‍රීවරයා ප්‍රශ්න කළ අවස්ථාවක් පිළිබඳව යලිත් වාර්තාකරණයක් තිබෙන පුවත්පතේ අරක්කු ස්ටිකරය ප්‍රමාද වීමෙන් රජයට වසරකට බිලියන 10ක් අහිමි වෙනවා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පත්‍රන කර තිබෙන ප්‍රකාශයක් තමයි මේ. අසාදු ලේඛනගත සමාගමකට අරක්කු ස්ටිකරය මුද්‍රණයට ලබා දීම කල්මරණ නිසා වසරකට රුපියල් බිලියන 10ක පමණ ආදායමක් මුදල් අමාත්‍යාංශයට අහිමි වන බවයි සමගි ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පත්‍රන මහතා මාධ්‍යට ප්‍රකාශ කරා කියලා අද දිවයින පුවත්පත මෙන්න වාර්තාවක් ගෙනෙනවා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. එක පැත්තකින් ඕ පෙන්වා දුණු කාරණාව තමයි ඉන්දියාවේ මේ පිළිබඳව මුද්‍රණය ලබා දී තිබෙන ආයතනය අසාදු ලේඛනගත ආයතනයක් කියන එක පිළිබඳව ඒ ප්‍රධානීන් පවා කෙන්යාවේදී අත්අඩංගුවට පත් වෙලා තිබෙනවා කියලා මෙවැනි ජාවාරම් පිළිබඳව ඊළඟට ගත්තහම මේ කටයුත්ත සිදු නොවීම මත රජයට අහිමි වන ආදායම පිළිබඳව ඔව් වාර්තා කරනවා.
කරනවා බිලියන 10ක ආදායමක් අහිමි වෙනවා කියලා සුරාබදු දෙපාර්තමේන්තුවට යලිත් මේ පිළිබඳව චෝදනා එල්ල කරමින් ඒ විසඳීමට කටයුතු කරන්නට කියන යම් පෙළඹවීමක් බලපෑමක් ඇති කරන වාර්තාවක් විදිහට තමයි අප මේ පිළිබඳව දකින්නේ. අතරේ නව බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කිරීම, නිෂ්පාදන බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කිරීම පිළිබඳව නිරන්තරයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට පසුගිය දින කිහිපෙම චෝදනා එල්ලවනවා දකින්නට ලැබුණා. අපි ඊළඟට අවධානය දෙමු අරුණ පුවත්පතේ මෙන්න මේ ඇතුල් පිටු වාර්තාව. මේ ඉතාමත්ම වැදගත් කාරණාවක් කියලා අපි විශ්වාස කරනවා. බේකරි සංගමයේ මොනවා කිව්වත් පාන් බනිස් මිල වැඩි වෙලා. පසුගිය දිනවල තෙල් මිල වැඩිවීමත් එක්ක බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩවලට එහි බලපෑම එල්ලවන බව කවුරුත් දන්නා කාරණාවක්. සාමාන්‍යයෙන් තෙල් වැඩි වුණු හැම කාලවකවානුවකම එහි බලපෑම සෑම ක්ෂේත්‍රයකටම පාහේ යොමු වීම දක්නට ලැබුණා. පාන් රාත්තලක මිල ඉහළ නොදමන බවට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරනු ලැබුවත් රෝස් පාන් රාත්තලක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට බොහෝ බේකරි හිමියන් කටයුතු කර ඇතැයි ජනතාව පවසනවා. මේ ඉතාමත්ම වැදගත් වෙන්නේ අප පවා ඇතැම් තැන්වලදී මුහුණ පාපු අත්දැකීම් තිබෙනවා. බනිස් ගෙඩියක මිල ගණන් රුපියලකින් දෙකකින් නෙමේ 5කින් නෙමේ රුපියල් 10න් 15න් ඉහළ දාන්නටත් ඇතැම් ස්ථානවල ඇතැම් බේකරි හිමියෝ කටයුතු කරනවා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා වහම මේ පිළිබඳව පාරිභෝගික අධිකාරිය නිසි සොයා බැලීමක් කරනවා නම් වඩාත් යහපත් කියලා අප විශ්වාස කරනවා. ඊටාම අසාධාරණ මිල ගණන් වලට මේ වැඩිවන මිල හමුවේ මේ මිල ගණන් පත් කිරීම කිසිසේත් අනුමත කරන්නට පුළුවන් තත්ත්වයක් නෙවෙයි. මේ පිළිබඳව ප්‍රවාහනය සේවා පවත්වාගෙන යාම පිළිබඳව කුලී රථ පිළිබඳව අප මේ අවධාරණය කරන්නේ ඒවායේ මිල ගණන් ඔවුන්ටත් යම් සාධාරණයක් වන ආකාරයෙන් මගීන්ටත් අසාධාරණයක් නොවන ආකාරයෙන් මේ පිළිබඳව සොයා බලා කටයුතු කරනවා නම් වඩා යහපත් කියලා අප විශ්වාස කරනවා. ඒ ඇතුළුව අනිකුත් නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී අවධානය යොමු කරමින් ආහාර පානවල මිල ගණන් පිළිබඳව තීන්දුව ගන්නවා නම් වඩාත් යහපත් වේවි ජනතාවගේ පැත්තෙන්. අත්නෝමතික ලෙස ඇතැම් අය කටයුතු කරන නිසායි විශේෂයෙන් මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුව තිබෙන්නේ. ඒ අතරේ අපට දකින්නට ලැබෙන තවත් සුවිශේෂ වාර්තාකරණයක් දිවයින පුවත්පතේ නර්තනයේ මහා සම්ප්‍රදායක් ගොඩනැගූ මහා නර්තනවේදියෙකුගේ සමුගැන්ම පිළිබඳව මේ අනිකුත් කාරණා නිසා යටපත් වුවත් එතුමාගෙන් මෙරට නර්තන කලාවට මෙරට සමස්ත කලාවටම සිදු වූ මහා මෙහෙවර කිසි ලෙසකවත් අමතක කරන්නට පුළුවන් එකක් නෙවෙයි. පෙරේදා 23 වෙනිදා අභාව ප්‍රාප්ත වුණු කුලසිරි බුද්ධවත්යන් නමින් වෙන්වුණු පිටුවක් තමයි අද අපට සිනමා කලා පිටුව දකින්නට ලැබෙන්නේ. දිවයින පුවත්පතේ මහා ඇදුරුතුමනි ඔබට සුබ ගමන් කියලයි මේ වාර්තාව නම් කරන්නේ. නැටුමක් නිර්මාණය කිරීමේදී අපේ සම්ප්‍රදාය රැක ගැනීමේ මූලික ලක්ෂණ ලොවට හඬගා කීවා. චන්දන දැන් ඔබට වෙස් පැලදීමේ කාලය හරි. එදා ඔහුගේ රංගායතනයේදී වෙස් බැදීම සිදු කළේ ඒ කවදා කෙලෙසක මට අමතක කළ හැකිද? බුදවත්යන් සමග චන්දන වික්‍රමසිංහයන් ගත්තු ඡායාරූපයත් එක්ක මේ චන්දන වික්‍රමසිංහ නර්තනාචාර්යතුමන් කුලසිරි බුදවත්යන් පිළිබඳව අවදි කළ සුන්දර මතකය, ආදරණීය අමරණීය මතකය පිළිබඳව සටහනක් තමයි අපට දකින්න ලැබෙන්නේ. මම ඔබතුමාගේ සිසු චන්දන වික්‍රමසිංහ කියලයි එය නම් කොට තිබෙනවා අපට දකින්නට ලැබෙන්නේ. චන්දන වික්‍රමසිංහයන් ඇතුළුව ගත්තොත් එහෙම බොහෝ නර්තනාචාර්යවරුන්, ආචාර්යනියන්, ඒ වගේම ශිෂ්‍ය පරම්පරා රැසක් බිහි කළ මහා නර්තනවේදියෙක්. කුලසිරි බුද්ධවත්යන්ට අප අපේ ප්‍රණාමය පුද කරන්නට ඕනේ මෙරට නර්තනය කලාව වෙනුවෙන් ඉටු කළ අනූපමය මෙහෙවර වෙනුවෙන්. ඊළඟට අපි ක්‍රීඩා පිටියට යමු. ක්‍රීඩා පිටියේ සුවිශේෂ තැන් කිහිපයක් අපට මුණ ගැසෙනවා. එකක් තමයි නවසීලන්තයේ බොහෝ උද්දාමයට පත් වෙලා ඉන්න ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් ඔවුන් එතෙක් මෙතෙක් ක්‍රිකට් පිටියේ දිනු එකම ලෝක කුසලානය, ප්‍රථම ලෝක කුසලානය දිනා ගන්නට පසුගියදා සමත්කම් දැක්වා. ඒ ටෙස්ට් ලෝක ශූරතාවය දිනා ගනිමින් නවසීලන්ත ක්‍රිකට් ඉතිහාසයේ සොඳුරුතම මොහොත සටහන් වෙයි කියලා අද පුවත් වාර්තා අතරත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. සැබවින්ම එය ඔවුන්ට උද්දාමයට පත්විය හැකි අවස්ථාවක්. ඒ වගේම තමයි එංගලන්තයත් මෙවැනි බලාපොරොත්තු දල්වාගෙන ඉන්නවා. ක්‍රිකට් ලෝට හඳුන්වා දුන්නු ක්‍රිකට් පියවරු බවට පත්වෙච්ච ඔවුන්ටත් තවම බැරි වුණා ලෝක කුසලානයක් දිනා ගන්න. හැබැයි ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන T20 තරගයේ පරාජයට පත් කරන්න එංගලන්තය සමත්කම් දැක්වුවා.
නවසිලන්තයේ ලෝක ක්‍රිකට් කිරුළක පහස භුක්ති විඳිද්දී අපි ක්‍රීඩා පිටුවේ තවත් එක් වාර්තාවක් ඉතාම ඉක්මනින් ඔබට ඉදිරිපත් කරනවා. ලෝකයේ මහා ක්‍රීඩා මාංගල්‍ය ඔලිම්පික් උළෙලට සූදානම ජපානයේ අපට අද මෙලෙස දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ සුවිශේෂ සූදානමක් මේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අවසන් වශයෙන් ගෙන එන වාර්තාව රටේ පවත්නා යම් කාරණා හමුවේ කොවිඩ් පිළිබඳව වේවා, ඒ වගේම පොහොර පිළිබඳව වේවා, ඊළඟට යම් දේශපාලනික තීන්දුව තීරණ ඊ ලබා දුන්නු ඇතැම් ජනාධිපති සමාවන් පිළිබඳව වේවා, ඒ වගේම විවිධ වූ කාරණා පිළිබඳව යම් කතා බහක් සමාජය තුළ දැඩි ලෙස නිර්මාණය වී තිබෙන පසුබිමක ජනාධිපතිවරයා ජාතිය අමතා සුවිශේෂ ප්‍රකාශයක් සිදු කරන්නට නියමිතව තිබෙනවා. එය අද රාත්‍රී 8:30ට සිදු කිරීමට නියමිතයි. අප එය සජීවීව ඔබ වෙත ගෙනෙන්නට බලාපොරොත්තු වෙන බවත් සිහිපත් කරමින් මව්බිම පුවත්පතේ පිළිබඳව තිබූ සටහනයි ඔබ දැන් දකින්නේ. ජනපති අද ජාතිය අමතයි. එම අවස්ථාව සමග රැඳෙන්නටත් ඔබට ඇරයුම් කරමින් දවසම සියත එක්ක රැඳෙන්න ආරාධනා කරමින් ඔබට සුවදායි සුබ දවසක් පතමින් සමුගන්නවා. යලිත් හෙට උදෑසන හමුවෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.